අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෘත්තීය මාර්ග උපදේශනයට අයත් අපේ ජීවිතේට මවුන පවුලේ අපේ හැම දිනාටමත් එකතු කර ගන්න පුළුවන් වූ කාරණාවක් සම්බන්ධව. ඒ වගේම විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා ඊයේ දවසේ දිල්රුක් මහත්මයා සහ තව කීප දෙනෙක් මේකේ මූලික පරීක්ෂණයක් විදිහට අපි වෘත්තීය අතුරට පෙනී හිටියා. හැම දිනාටම මට උත්තර දෙන්න අපහසු වුණා. නමුත් බහුතරයකට මම ඒ වෘත්තීය අතුරේ ප්‍රතිඵල ගැන සඳහන් කිරීමක් කරා. මම හිතනවා ඒ හැම දෙනාමත් මේලා සම්බන්ධ වෙලා ඇති කියලා. අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ වෘත්තීය යතුරු කියන්නේ සහ ඒකේ ඉතිහාස කතාවත් පුංචිට හෝ අපි දැනගෙන සිටීම වැදගත් කියලා මම විශ්වාස කරනවා. දැන් අපේ සංජය මහත්මයා ගිය සෙනසුරාදා අපිට ඉදිරිපත් කරා මනෝවිද්‍යාවේ තියෙන වැදගත්ම සිද්ධාන්තයක් බහුවිධී බුද්ධි න්‍යායය සම්බන්ධව. ඒ ආසන්නවම මේ මාතෘකාවත් කතා කරන්න ලැබිච්ච එක මම ඇත්තටම වාසනාවක් කියලා සලකනවා. මොකද ඒ සංකල්ප අපේ ජීවිතේට ඉතාමත් වැදගත් බැවි. මේ කියන වෘත්තීය යතුරු ආරම්භ වෙන්නේ හෝවර්ඩ් ගාඩන්ගේ බහුවිධී විද්‍ය න්‍යාය හා සමානව ඒ ආසන්නවම කාල සීමාවකදී මේකේ නිර්මාතෘ විදිහට සැලකෙන්නේ ජෝන් හොලන් කියන මනෝවිද්‍යාඥයා. එතකොට මේ ආචාර්ය ජෝන් හොලන් කියන මනෝවිද්‍යාඥයා ඉපදෙන්නේ ඇමරිකාවේ 1919 දී. එතුමා 1942 දී තමන්ගේ මූලික උපාධිය මනෝවිද්‍යාව සම්බන්ධ මූලික උපාධිය සම්පූර්ණ කරනවා. ඒ වගේම දෙවන ලෝක යුද්ධයේදී එතුමන්ට සිද්ධ වෙනවා යුද හමුදාවේ සේවය කරන්න. සහ එතනදී මනෝවිද්‍යාව සම්බන්ධව තමයි ඒ රැකියාවටත් නිරත වෙන්න සිද්ධ වෙන්නේ. විශේෂත්වය වෙන්නේ එතුමාගේ රාජකාරිය සහ මූලික වගකීම වෙන්නේ තමන්ගේ හමුදාවට එකතු වෙන පුද්ගලයන්ගේ සම්මුඛ පරීක්ෂණ වලට භාජනය කරලා ඒගොල්ලන්ව කැටගරයිස් කරන්න. එහෙම නැත්නම් වර්ගීකරණය කරන්න. එතෙන්දී එතුමා දීර්ඝ කාලීනව මේකෙන් ගැලෙනකොට අවබෝධයක් ඇති කරගන්නවා මේ ඒ පුද්ගලයන් ළඟ විශේෂිත වූ පෞරුෂ ලක්ෂණ කාණ්ඩ 6කට වෙන් කරගන්න පුළුවන් බව. හමුදාවෙන් අසුනාට පස්සෙත් සමන්ගේ ආචාර්ය උපාධියත් අවසන් කරලා දිගින් දිගටම මේ સિદ્ધාන්තය ගැන නිරීක්ෂණය කරනවා. එතකොට ඒ වගේම 1969 වෙනකොට මෙතුමාගේ මේ හොලන් තියරි එහෙම නැත්නම් හොලන්ගේ સિદ્ધාන්තය කියන සංකල්පය ලෝකයට හඳුන්වලා දෙනවා. එතුමා මිය යන්නේ 2008 දී. ඒ දක්වා ඒ සම්බන්ධව දිගින් දිගටම පරීක්ෂණ කරමින් අලුත් අදහස් එකතු කරමින් මේක ව්‍යාප්ත කරනවා. එතකොට ලෝකේ පුරා මෙන්න මේ හරහා මනෝමිතික පරීක්ෂණයක් බිහි වෙනවා වෘත්තීය යතුරු කියන එක. මනෝමිතික පරීක්ෂණයක් එහෙම නැත්නම් සයිකොමෙට්‍රික් ටෙස්ට් එකක් කියන එකෙන් අදහස් කරන්නේ සරල ප්‍රශ්නාවලියක් අහලා ඒ ප්‍රශ්නාවලිය හරහා අපිට පුළුවන්කම ලැබෙනවා ඒ කෙනාගේ මනෝ ස්වභාවයන් පෞරුෂ ලක්ෂණයන් විග්‍රහ කරගන්න. ඒක තමයි ඇත්තටම සයිකොමෙට්‍රික් ටෙස්ට් එකක් එහෙම නැත්නම් මනෝමිතික පරීක්ෂණයක් කියලා හඳුන්වන්නේ. එතකොට මේ කියන පරීක්ෂණය අන්තර්ජාලය අපිට නිරන්තරයෙන් බලන්න පුළුවන්කම තියෙනවා. නමුත් විශේෂත්වය වෙන්නේ මෙහෙම අන්තර්ජාලයේ තියෙන මනෝමිතික පරීක්ෂණයක් හොලන්ගේ තීරයට අදාළව නොවන අනිත් ඕනෑම මනෝමිතික පරීක්ෂණයක් අපිට ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. සහ එම මනෝමිතික පරීක්ෂණ ලංකාවට අරගෙන අවිල්ලා කරන්න ගියාම තියෙන ගැටලුව තමයි එම ප්‍රශ්නාවලියන් අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති ප්‍රශ්න අවස්ථා පැන නගිනවා. ඉතින් අන්න ඒ නිසා මෙන්න මේ කාර්යය හරි අපූර්ව ලෙස ආචාර්ය කීර්ති ප්‍රේමදාස මහත්මයා සහ වර්තමාන මෝස්තර මධ්‍යස්ථානයේ ගරු සභාපති මගේ ගුරුවරයා අජිත් ජයවර්ධන ගුරුතුමා කාලයක් තිස්සේ කියන්නේ දශක දෙකක පමණ කාල සීමාවක් මේ ගැන හොඳින් පරීක්ෂණය කරලා ලංකාවට ගැලපෙන ආකාරයට වෘත්තීය යතුරු මේ වෙනකොට හොඳ මට්ටමක ඉහළ මට්ටමක පවත්වාගෙන යනවා. ඇත්තටම මේක අපි හැමෝටම හරි අපූර්ව අත්දැකීමක් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඊයේ දවසේ අපිත් එක්ක වෘත්තීය යතුරට සහභාගී වෙච්ච කීප දෙනෙකුට මට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වුණා. ඔවුන්ගේ අත්දැකීම් මෙම මවුන පවුලේ අපේ සමාජිකයන් එක්ක බෙදාගන්නේ කියන එක. එතකොට මෙන්න මේකේදී විශේෂත්වය වෙන්නේ පෞරුෂ කාණ්ඩ 6ක් යටතේ තමයි පුද්ගලයව හඳුනගන්නේ. මේ හඳුනා ගැනීම සිද්ධ කරාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඒ පුද්ගලයාට ගැළපෙන වෘත්තීය ඒ පුද්ගලයාට ගැළපෙන අධ්‍යාපන ශාස්ත්‍රය තෝරා ගැනීම. විශේෂයෙන්ම අපි දන්න කාරණාවක් තමයි අපොස උසස් පෙළ විභාගයේට පෙනී සිටින දරුවන්ට කියන්නේ සාමාන්‍ය පෙළ අවසන් කරලා විෂය පත්‍රය තෝරා ගැනීම. විෂය ධාරාව තෝරා ගැනීමේදී විශාල ගැටලුවක් තියෙනවා. මම මොකද්ද කරන්නේ? විශේෂයෙන්ම අපි දකිනවා ගණන් වලට ඒකක් විද්‍යාවට ඒකක් අහම සම්ප්‍රදායිකව අපි ගොඩක් දෙනා හිතනවා අනිවාර්යයෙන්ම ඉංජිනේරු පීඨයට හෝ වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා තමයි මම විෂය මාලාව තෝරාගත යුත්තේ කියන එක. මෙන්න මේ කාරණාවලදී
විපරමක් කරලා බැලුවම ඇත්තටම මෙන්න මේ පෞරුෂ කාණ්ඩත් එක්ක මේ මනෝමිතික පරීක්ෂණය කරලා බැලුවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා ඔවුන්ගේ පෞරුෂයට ගැළපෙන නිවැරදි අධ්‍යාපන ක්‍රමය තෝරා දෙන්න. ඉතින් අන්න ඒක නිසා මම යෝජනා කරනවා අපේ දැනට අධ්‍යාපනයේ නියැලෙන අය සහ අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයට හදාරන්න ඉන්න අපේ දරුවෝ ඉන්නවා නම් අපේ මවුන පවුලේ සමාජිකයන්ගේ ඔවුන්ට මෙන්න මේ වෘත්තීය යතුරු කියන මනෝමිතික පරීක්ෂණයට සහභාගී වෙන්න කියන එක. ඒ වගේම මේක රාජතාන්ත්‍රික මට්ටමින් වෙන ක්‍රියාවලියක්. විශේෂයෙන් මතක් කරන්න ඕන මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටම සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්තව මේ සම්බන්ධ නිලධාරීන් ඉන්නවා. ඒ කියන්නේ අපි ඕනම කෙනෙකුට මේක නොමිලේ පවත්වා ගන්න පුළුවන් මනෝමිතික පරීක්ෂණයක්. ඒ වගේම මේ මම ඉහත කියපු නිලධාරීන් විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තියෙන රැකියා කේන්ද්‍රය කියලා ස්ථානයක්. මේ ස්ථානවලට ගියාම අපි ඕනම කෙනෙකුට මේ කියන මනෝමිතික පරීක්ෂණයට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. මම මේ අවස්ථාවේදී මනෝමිතික පරීක්ෂණය කරන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කිරීමට යන්නේ නැහැ. මොකද ඒකට සාමාන්‍යයෙන් විනාඩි 40ක විතර ආසන්න කාලයක් අපිට ඊයේ ගත වුණා. ඉතින් අන්න ඒක නිසා මම මේකේ තියෙන වැදගත්කම තමයි පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ. මේකෙදි අපිට මූලික වශයෙන් පුද්ගලයෙක්ව හඳුනා ගන්න පුළුවන් හම්බ වෙනවා. හඳුනා ගැනීමට හැකියාව තියෙනවා පෞරුෂ කාණ්ඩ 6ක් යටතේ. අපි ඒ එකින් එක පුංචි විග්‍රහයක යෙදෙමු. රියලිස්ටික්, එහෙම නැත්නම් යථාර්ථ රූපී, ඉන්වෙස්ටිගේටිව්, එහෙම නැත්නම් පරීක්ෂාකාරී, ආටිස්ටික් කලාත්මක, එහෙම නැත්නම් නිර්මාණශීලී, S සෝෂල් සමාජීය, ඒ වගේම එන්ටර්ප්‍රයිසින්, එහෙම නැත්නම් ධෛර්ය සම්පන්න, C කන්වෙන්ෂනල් සම්ප්‍රදායික. මෙන්න මේ කියන පෞරුෂ කාණ්ඩ වලින් කොයි හෝ එකක් හෝ දෙකක් හෝ තුනක් කෙනෙකුගේ වැඩි. අන්න එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේ පෞරුෂ ලක්ෂණ මොනවද කියලා අවබෝධ කරගත්තාම සුදුසු කෙනාට සුදුසු අධ්‍යාපනය ලබා ගැනීමට ඒ වගේම වෘත්තීය පුහුණුවක් හෝ ඒ කියන අවස්ථාවන් වලට යෑමටත් අවස්ථාව සලසන්න. විශේෂයෙන්ම අපිට වෙලා තියෙන දැන් අපි බහුතරයක්ගෙන් අපි රැකියා ලෝකයේ ඉන්න වැඩ ලෝකයේ ජීවත් වෙන අයගෙන් ප්‍රශ්න කරොත් එහෙම අපිට හම්බ වෙනවා ඒගොල්ලෝ ඇක්සිඩන්ට් ජොබ් එකකට ඇවිල්ලා තියෙන්නේ. අහම්බෙන් තමයි රැකියාව තෝරගෙන තියෙන්නේ. තමන්ගේ රුචිකත්වය, තමන්ගේ පෞරුෂය, තමන්ගේ ආශාවත් එක්ක ගලපගෙන නෙමෙයි රැකියාවේ ඉන්නේ. ඉතින් එහෙම වුණාම මානසිකව ගොඩක් ආතතියකින් පෙළෙනවා තමන්ගේ වෘත්තිය සම්බන්ධව. හැමෝටම අපිට ඇත්තටම සුදුසුකම් ලබන්න අමාරුයි. අපි කැමැතිම වෘත්තිය තෝරගන්න. නමුත් උත්සාහ කරොත් ඒක බැරි වෙන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට තමන් අපි දන්නේ නැහැ අපිට පුළුවන් මොනවද කියන එක. අපි හොයලා නැති නිසා. මම කියන්නේ නැහැ හැමෝටම කියන එක. නමුත් සමස්තයක් විදිහට අපිට මෙන්න මේ වෘත්තීය යතුරු කියන මනෝමිතික පරීක්ෂණයට සහභාගී වෙලා අපිට පුළුවන්කම තියෙනවා නම් මම අයිති මොන වගේ පෞරුෂ කාණ්ඩයකටද? එහෙමනම් ඒකත් එක්ක මම හැදෑරිය යුත්තේ මොන වගේද? ඒ වගේම මේ පෞරුෂ කාණ්ඩත් එක්ක අනිත් එක මේකේ මේ විශේෂයෙන් මතක් කරගන්න ඕන මේක මේ හඳ හම්බල්ලා වගේ මැජික් පවර් එකක් තියෙන එකක් නෙවෙයි. විද්‍යාත්මක පදනමකින් අවස්ථා ගණනාවක් මේක පරීක්ෂණයට ලක් කරලා තමයි මේ වෙනකොට මේ වෘත්තීය යතුරු කියන මොනෝමිතික පරීක්ෂණය හදලා තියෙන්නේ. ඉතින් ඒ පරීක්ෂණය ඇනලයිස් කරන්න එහෙම නැත්නම් ඒක විග්‍රහ කරන්න පුළුවන් වෙනවා මේ වෘත්තීය මාර්ග උපදේශනයේ නියැලෙන මේ සම්බන්ධව ඉගෙන ගත්ත අයට. හැබැයි අපි පුද්ගලිකව ඕන කෙනෙකුට තමන්ගේ වෘත්තීය යතුරු පරීක්ෂා කරගෙන මේ සිංහල මාධ්‍යයෙන් හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන ලංකාවට ආවේනිකව හදපු වෘත්තීය යතුරුට පෙනෙන්නව නම් වඩා සුදුසුයි. මොකද අපිට අර අන්තර්ජාලය පරිශීලනය කරලා මේ කියන දේවල් අපිට හොයාගන්න ගියාම ලැබෙන්නේ ඒක අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති ඒ කියන්නේ සංස්කෘතික අපක්ෂිතිභාවයන් අවම වෙච්චි දෙයකට තමයි අපි මේ ලංකාවේකේදී මුණ දෙන්නේ. හැබැයි පිටරටයකට මුණ දුන්නොත් අපිට ප්‍රශ්නාවලිය පැහැදිලි නැති ගතියක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මම යෝජනා කරනවා අපි කාට හරි ඕනනම් අපේ පවුලේ කියන්නේ මවුන පවුලේ සමාජිකයන්ට අපි ඉස්සරහ දවසක් දාගෙන අපි මේක තවදුරටත් අවස්ථාවක් අරගෙන මේ සම්බන්ධව අපි කටයුතු කරමු. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ තමන් මොන වගේ පුද්ගලයෙක්ද? තමන්ට තමන් අවබෝධ කරගන්න පහසු වෙනවා. එතකොට මේ පුද්ගලයාට පහසු වෙනවා හරි. මොන වගේ උසස් අධ්‍යාපනයක නිරත වෙනවා නම් වඩා සුදුසුද? ඒ වගේම දැන් අපි අර මම කලින් කිව්වා ඇක්සිඩන්ට් ජොබ් වල අපි වැඩිපුර ඉන්නේ. අන්න ඒව හොයලා බැලුවාම ගොඩක් වෙලාට මේ තමන්ගේ පෞරුෂයට නොගැලපෙන වෘත්තියක නියැලුණාම අන්න ඒ අවස්ථාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒක නිසා මම හිතනවා අපිට වැඩිහිටියන් විදිහටත් මේක අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත් කියන එක. මොකද මම අපොස උසස් පෙළ හැදෑරුවේ 1994 දී ජීව විද්‍යා අංශයේ. මම විශ්වවිද්‍යාලේ වරම් ලැබුවේ නැහැ. පුද්ගලික අධ්‍යාපනයෙන් තමයි උසස් අධ්‍යාපනය හැදෑරුවේ. හැබැයි වර්තමානයේදී මම මේක අවුරුදු 4කට විතර කලින් මගේ වෘත්තීය යතුරු ගැන මම ඉගෙන ගත්තාම මේකේ පරීක්ෂා කරලා බලනවා ඇත්තටම මම
ඒකට දක්ෂ කෙනෙක් නෙවෙයි. මගේ පෞරුෂයත් එක්ක ගැලපෙන්නේ නැති දෙයක් තමයි මම කරලා තියෙන්නේ. අන්න එතෙන්දී අවබෝධ වුණා මං හරි පාත් එක මොකද්ද කියන එක. අන්න ඒ නිසා ඒ කියන දේවල් අපි බොහෝ දෙනෙකුට පුළුවන් මෙන්න මේ වෘත්ති අතුරට පෙනී සිටීමෙන් පස්සේ මොකද්ද මගේ පෞරුෂ ලක්ෂණය? හැබැයි මෙතනදී වඩා වැදගත් කාරණාවක් කියනවනේ මේක නිසි අවබෝධයෙන් කරන්න ඕන. සහ මේකට දීර්ඝව හිතලා ප්‍රශ්න වලට උත්තර දෙන්නත් අවශ්‍ය නැහැ. අපි ඒක පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්. යම්කිසි දවසක අපිට අවස්ථාවක් හම්බ වුණොත් වෘත්තියේ අතුර කියන මනෝමිතික පරීක්ෂණයට සහභාගී වෙන්න ලැබුණොත්. ඒ වගේම මම අවස්ථාවක් කරගන්නවා මේකෙදී තව කාට හරි අවශ්‍යතාවය තියෙනවා යොමු කිරීමක්. රාජ්‍ය මට්ටමේ මේක කරන්න පුළුවන්කම තියෙනවා කියන එක නැවත වරක් මතක් කරනවා. මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන්නවා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම, ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම, ඒ වගේම නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අදාළවත් මේ මනෝමිතික පරීක්ෂණ සිදු කිරීම කරනවා. මේක කාටද වැදගත් වෙන්නේ කියලා අහුවාම දෙමව්පියන්ට, රැකියා අපේක්ෂිතයන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට මේ ඕනම කෙනෙකුට අපිට මේක ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේක අවුරුදු 16ට අඩු අයට අපි මේ පරීක්ෂණය සිදු කිරීමක් කරන්නේ නැහැ. ඒ පරීක්ෂණය සිද්ධ කරලා අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරපු දරුවෙකුට අපිට පුළුවන්කම තියෙනවා ඒ දරුවාගේ උසස් පෙළ නිවැරදි අධ්‍යාපන රටාව, කියන්නේ වෘත්තීය මාර්ගය පෙන්වලා දෙන්න. අන්න ඒ නිසා මම පුද්ගලිකව දැන් මේ අවස්ථාවේදී මේ වෘත්තීය යතුරු ගැන කෙටි පැහැදිලි කිරීමක් තමයි මේ අවස්ථාවේදී මම කරන්න සූදානම් වුණේ. ඊළඟට මම ඉල්ලීමක් කරනවා ඊයේ දවසේ අපිත් එක්ක වෘත්තීය යතුරට සහභාගී වෙච්ච අයගේ අදහස් කීපයක් මේ වෙලාවේ එකතු කරන්න පුළුවන් නම් හොඳයි කියලා. බොහොමත්ම ස්තුතියි. ඒ අවස්ථාවෙන් පස්සේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් වෘත්තීය යතුරු සම්බන්ධව ඒ ප්‍රශ්න වලට අපිට පිළිතුරු දීමට හැකියාවකුත් ලැබෙනවා. මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් අත උස්සන්න. එතකොට අපිට මයික් එක දෙන්න පුළුවන්. මයික් එක ඔන් කරන්න පුළුවන්. සුබෝදෑසනක් සියලුම දෙනාට. අත වශයෙන්ම මේ මනෝමිතික පරීක්ෂණය කියන එක ඊයේ මම සහභාගී වුණා. මේ ප්‍රසාද් ප්‍රියංග මහත්මයාට බොහොම ස්තුතියි. මගේ ඒ සංඛ්‍යා වශයෙන් ගත්තොත් R කියන අගය 8ක්, I කියන අගය 9ක්, A 16ක්, S 7ක්, E 4ක්, C 8ක් වශයෙන් තමයි සටහන් වුණේ. දැන් ඒ කියපු ප්‍රශ්න වලට ක්ලික් කරගෙන ගියා. අර සමකාලීනව හිටපු පාසල් වියේදී ඒ මානසිකත්වයෙන් තමයි ගොඩක් ඒවා මම සටහන් කරේ. මේ පසු එතුමා මගේ විමසුවා ඒ පිළිබඳව. ඉතින් බොහොම ස්තුතියි. ඒ ටික තමයි මගේ අගයන් ටික. බොහොම ස්තුතියි. ස්තුතියි පුෂ්ප කුමාර මහත්මයා. තවත් කවුරු හරි අදින් එක සහභාගී වෙච්ච ඉන්නවද? නැත්නම් අපි ඉස්සරහට කතා කරන අතරදී අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්කම ලැබෙනවා. කවුරු හරි ඉන්නවද? සුබ උදෑසනක් සියලු දෙනාට. මමත් ඔබතුමාගේ සම්බන්ධ වුණා ඊයේ වැඩසටහන පරීක්ෂණයට. ඉතින් ඇත්තටම පසු විපරමකුත් ඔබතුමා කරා අපි ගැන ඒ කියපු දේවල් ඇත්තටම නිකන් මං ගැන ලොකු කාලයක් ආශ්‍රය කරලා දැනගත්තා වගේ ඇත්තම ඇත්ත දේවල් ඒ පොඩි ප්‍රශ්නෙට සරල ප්‍රශ්න දෙකකට උත්තර ලියලා ලොකු දෙයක් පුද්ගලයා ගැන කියුණා. ඉතින් මේකේ මට හිතෙන්නේ අපේ දරුවන්ට මේ දේ දිගින් දිගට කරගෙන යන්න පුළුවන් නම් හරි මාවතකට යොමු කරගන්න හොඳ අවස්ථාවක්. බොහොම ස්තුතියි. ඔබතුමීට සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. මාව ඇහෙනවද? ඇහෙනවා සුබ උදෑසන. හෙලෝ. ඇහෙනවා ඔබතුමීව? ඔව් ඔබතුමාගේ කතාව මම අහගෙන හිටියා. බොහොමත්ම ස්තුතියි. මම පොඩි නිවැරදි කිරීමක් කරත් හොඳයි කියලා හිතෙනවා. අදහසක් විතරයි. කැරියර් කී ටෙස්ට් එක සාමාන්‍යයෙන් වෘත්තීය පරිසරය සිලෙක්ට් කරගන්න තමයි අපි ලංකාවේ ගොඩක් වෙලාවට යොදාගන්නේ. මයර්ස් බ්‍රිජ් ටෙස්ට් එක තියෙනවා පර්සනැලිටි එක හොයන්න. එතකොට ලංකාවේ මේ වෙනකොට මයර්ස් බ්‍රිජ් එක ගොඩක් වෙලාවට කරන්නේ නැහැ. MI ටෙස්ට් එක තියෙනවා බකට් සබ්ජෙක්ට් හොයන්න. මම මුදල් අමාත්‍යාංශයේ කවුන්සලර් කෙනෙක්. හරි. එතකොට
ඇත්තටම කියන ওই සම්බන්ධව ට්‍රේනින් වෙච්ච පුහුණු වෙච්ච කවුන්සලර්ස්ලාත් ලංකාවේ ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ওই ටෙස්ට් තුනම කරන අයත් ඉන්නවා. ඉතින් මේ බොහොමත්ම ස්තුතියි. අර මම පොඩි නිවැරදි කිරීමක් කරේ ගොඩක් වෙලාවට ලංකාවේ කැරියර් කීයක විතරයි කරන්නේ. ඒ කියන්නේ හොලන්ඩ්ගේ ওই හොලන්ඩ් කෝඩ් එක හොයන එක විතරයි කරන්නේ. මයිස් බිච් එක ටෙස්ට් එක කරනවා ගොඩක් වෙලාවට අඩුයි. හැබැයි ඒක වෘත්තීය පරිසරය එහෙම නැත්නම් වැඩ ලෝකය සහ ඒ පුද්ගලයාගේ පර්සනැලිටි එක දෙකම හොයා ගන්නවා නම් ගොඩක් ලේසි ඒ පුද්ගලයාට අවශ්‍ය යන්න ඕන පාත් එක හරියට හොයාගන්න. බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි දර්ශකයා මහත්මියගේ අදහස් දැක්වීමට. මයස් බිකට් ටෙස්ට් එකක් දැනට තරුණ සේවා සභාවේ තියෙන වෙබ්සයිට් එකේ තියෙනවා. දැන් කරන්න පුළුවන්කම තියෙනවා ඇත්තටම. ඒ වෙබ් එකට ලොග් වුණොත් තමන්ගේ Facebook account එකක් වගේ කරගත්තොත් කරිය කීයකට අමතරව SWOT analysis එකත් ඒක ඇතුලේ තියෙනවා. ඒ සියලුම පරීක්ෂණවල වලට මේව කරගන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ ඕකේදී අර එක්ස්ප්ලেইন කරන්න මාර්ගගතව කරන්න කවුරුත් නැති ගැටලුවක් තියෙනවා. ඔබතුමීගේ අදහසට මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. අපි අර එක මනෝමිතික පරීක්ෂණයක් ගැන පමණක් මෙතනදී කතා කරේ. බොහොම ස්තුතියි. සුබදේශනක් ඒවා. ඊ දවසේ මමත් මේ පරීක්ෂණයට සම්බන්ධ වුණා. ඒකේ ලැබිච්ච ලකුණු වලින් මම හිතන්නේ මේ පෞද්ගලිකව මට ඒ සම්බන්ධව විස්තර කිරීමක් එතුමාගෙන් ලබා ගන්න බැරි වුණා. මට ගුරුවරයෙක් හැටියට මට ලැබිච්ච අදහස තමයි ඒක ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා අපේ පාසල් දරුවන්ට වගේ තාම වටිනා වැඩසටහනක් හැටියට හිතෙනවා. නිසා ඒ වගේ පාසල් සම්බන්ධව ඒක ක්‍රියාත්මක කරන්න මම මගෙන් මේ වැඩි විස්තර අරගෙන ඒ සම්බන්ධව ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආයතන සහ එතුමාලාගෙන් ඉල්ලා සිටිනවා පාසල් දරුවන් වෙනුවෙන් එවැනි වැඩසටහන් තව තවත් ශක්තිමත් කරන්න අවස්ථාව ලබා ගන්න කියලා ඒ සඳහා ශක්තිය ලැබෙන්නේ කියලා ඉල්ලා සිටිනවා. සියලු දෙනාට ස්තුතියි. බොහොමත් ස්තුතියි ඔබතුමාගේ අදහස් දැක්වීම සම්බන්ධව. මම අර කලින් මතක් කරා වගේ මේක දැන් ඇත්තටම පහුගිය කාල සීමාවේදී මේ පාසල් පද්ධතියට එකතු කරන මම හිතන්නේ බස්නාහිර පළාතේ ප්‍රථමයෙන්ම මනෝවිද්‍යා උපදේශනය සහ වෘත්තීය මාර්ග උපදේශනය කියලා දැනට ගුරු වෘත්තයේ නියැලෙන ගුරුවරුන් සඳහා නැවත පත්වීමක්. ඒ කියන්නේ ගුරු වෘත්තයේ නියැලෙන අයට හම්බ වුණා. ඒකෙදි බොහොම සීමිත පිරිසක් තමයි හම්බ වුණේ. මොකද හේතුව මේ පාඨමාලාව හදාරපු හෝ එහෙම ඒ සම්බන්ධ දැනුම තියෙන අය අඩු වුණා. නමුත් ඉස්සරහට ලංකාවෙම මේක වෘත්තීය මාර්ග උපදේශනය සහ මනෝවිද්‍යා උපදේශනය අනිවාර්ය විදිහට ඒ කියන්නේ ගුරුවරයෙකුට අනිවාර්ය විෂයක් විදිහට මම හිතන්නේ. මම දන්නේ නැහැ නිවැරදිව මේක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුගත කරලා. මොකද මන්ට කළුතර ප්‍රදේශයේදී හම්බ වුණා ටීම් ලැබිච්ච ගුරුවරු දෙන්නෙක්ම. මට එතුමියලා තමයි මේ අදහස දැක්වේ. පහුගිය අවුරුද්දේදී ප්‍රථම වතාවට එහෙම කියන්නේ දැනට ගුරු වෘත්තියේ නියැලෙන හැබැයි මේක ගැන එහෙම නැත්නම් වෘත්තීය මාර්ග උපදේශනය ගැන හෝ මනෝවිද්‍යාව සම්බන්ධව පාඨමාලාවල් හදාarලා තියෙන ගුරුවරුන්ට එම පත්වීම ඒ ආකාරයට ලබා දීමක් සිදු කරා. ඉතින් ඉදිරියේදී මම හිතනවා සියලුම පාසල් පද්ධතීන්ට මේ ක්‍රියාවලිය යොදා ගන්න පුළුවන් වෙයි කියන එක. අර කලින් මහත්මිය කිව්වා වගේ අතට මේක එක මනෝමිතික පරීක්ෂණයක් පමණයි. අර කිව්වා වගේ සම්පූර්ණයෙන් අපිට දේවල් කරන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒකෙදි වඩාත් ප්‍රතිඵලදායක අවස්ථාවක් කෙනෙකුට හොයාගන්න පහසු වෙනවා. ස්තුතියි ඔබතුමාගේ අදහස් දැක්වීම සම්බන්ධව. තව මොන හරි මේ සම්බන්ධව දැන ගැනීමට අවශ්‍ය නම් අපි කතා කරමු. සහ මේක අන්තර්ජාලය පරිශීලනය කරලා අපිට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේදී සිංහල එකේ යන්න පුළුවන්කම තියෙනවා තරුණ සේවා වෙබ් අඩවියේ. ඒකට ගිහිලා පුළුවන්කම තියෙනවා. මම පුද්ගලිකව විශ්වාස කරනවා අපිට ඒක ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේදී කරාම අපි ප්‍රශ්න වලට උත්තර දීපු ආකාරය බලා ගන්න අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා පුළුවන්කම තියෙනවා නම් අපිට මේකේ PDF එකේ වන්න පුළුවන්. ඒ ඕන කෙනෙකුට තව කෙනෙක්ගේ අධීක්ෂණය යටතේ කරනවා නම් වඩා සුදුසුයි. නමුත් මේකේ තියෙන ප්‍රශ්නාවලිය මහා ගැටලුකාරී තැන් නෙවෙයි. මොකද අර නිවැරදි අවබෝධයක් මූලික වශයෙන් අවබෝධ කරගත්තාම මේ ප්‍රශ්න වලට පිළිතුරු දීම ඉතා පහසුයි කියලා තමයි විශ්වාස කරන්නේ. එහෙම ගැටලුවක් ආවොත් අපිට ඒකට මවුන පවුලේ කණ්ඩායමක් හැටියට එකතු වෙලා කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ප්‍රසාද් මහත්තයා මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මනෝමිතික පරීක්ෂණ කිරීමට අදාළව ඒ සඳහා පුහුණුකරුවෙක් ලෙස පුහුණු වීමට
පුහුණු කරුවෙක් ලෙස පුහුණු වීමට ලංකාවේ මේ යම්කිසි පුහුණු කරන ආයතනයක් තියෙනවද? ඔබතුමා ඒ පිළිබඳ යම්කිසි තොරතුරක් සපයන්න පුළුවන්ද? ඔව් අනිවාර්යෙන්ම. දැනට කියන්නේ මෙහෙමයි රාජ්‍ය සේවයේ ඉන්න හැමෝටම වෙනම පුද්ගලික ඒගොල්ලන්ට වෙනම පුහුණුව ලැබෙනවා. ඊට අමතරව පුද්ගලික අංශයේ කවුරු හරි කෙනෙකුට පුළුවන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ තියෙන වෘත්තීය මාර්ගෝපදේශනය කියලා ඩිප්ලෝමා පාඨමාලාවක් හැම අවුරුද්දෙම ජනවාරි මාසේ වගේ ආරම්භ කරන්නේ අවුරුද්දක ඩිප්ලෝමා පාඨමාලාවක්. ඒකට සම්බන්ධ වුණොත් එම වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව අධ්‍යයනය කිරීමේ පහසුකම් ලැබෙනවා. ස්තුතියි ඔබතුමාගේ ගැටලුවට. හොඳයි බොහොම ස්තුතියි. ඒ වගේම විශේෂයෙන් මට මේ අවස්ථාව මතක් කරන්න ඕන පහුගිය අවුරුද්දේ තර්ස්ටන් විද්‍යාලයේදී මේ වෘත්තීය අතුර සම්බන්ධව මනෝමිතික පරීක්ෂණයක් කරා සිදු කිරීමක් කරා ගිය අවුරුද්දේ උසස් පෙළ ඇතුළත් වෙන අයට අලුතෙන්. ඒ කියන්නේ ලබන අවුරුද්දේ උසස් පෙළට පෙනී හිටන ඒ අවස්ථාවේදී තරුණ සේවා සභාවේ මැදිහත් වීමෙන් සහ අජිත් ජයවර්ධන සර්ගේ මැදිහත් වීමෙන් තමයි මේක ක්‍රියාත්මක වුණේ. ඒ මනෝමිතික පරීක්ෂණයක් කරලා ඉවර වෙලා පහුගිය මාසේ මාර්ගගත මාර්ගෝපදේශනය සම්බන්ධව වැඩසටහනක් තිබුණා. ඒකට සහභාගී වුණා ඔය ගොඩක් පාසල්වල විදුහල්පතිවරුන්. ඒදී තර්සන් එකේ විදුහල්පතිතුමා හරි අපූර්ව කතාවක් කිව්වා. සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම උසස් පෙළ විෂය තෝරාගෙන මාස 3ක් ඇතුළත විෂයන් මාරු කිරීමට එන පිරිස 100කට ආසන්න වෙනවා කියලා. මට මේ විෂය පතේ හරි නැහැ මට වෙන එකක් ඕන. මම ඒකට යන්න ඕන කියලා. එතෙන්දී පාසලක් විදිහට ලොකු ගැටලුවකට මුහුණ දෙනවා කියන කාරණාව එතුමා පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම එතෙන්දී එතුමා අදහසක් දැක්වුවා. හැබැයි වාසනාවකට පහුගිය අවුරුද්දේ එහෙම කිසිම කෙනෙක් ආපහු ආවේ නැහැ කියන එක. ඒ කියන්නේ විෂය මාරු කරන්න ඕන කියලා තීරණය අරන් කිසිම කෙනෙක් ආවේ නැහැ කියන එක. මම ඒක අත්විඳපු ප්‍රායෝගික අත්දැකීමක් නිසා මම හිතනවා ඒ කාරණාව උසස් පෙළ විෂය පතේ තෝරා ගැනීමේදී යම් කිසි මට්ටමක පහසුවක් වෙනවා කියන එක මේ මනෝමිතික පරීක්ෂණය. හරි මට මෙතන විමසීමක් කරලා තියෙනවා මම ඒකේ තරුණ සේවා සභාවට අදාළ වෙබ් අඩවියේ ලින්ක් එක යොමු කිරීමක් සිදු කරන්නම්. ඒකට ගිහිල්ලා සාමාන්‍ය Facebook ගිණුමක් වගේ තියෙන්නේ. ඒකේ අපිට සාමාන්‍ය ගිණුමක් හදා ගන්න පුළුවන්. ඒ ගිණුම හදාගත්තට පස්සේ මේ මනෝමිතික පරීක්ෂණයට සහභාගී වෙන්න පුළුවන්. අපිට ඒකේදී ලොකු ගැටලුවක් එනවා නම් මහා ලොකු ගැටලුවක් නම් එන නිර්මාණය වෙන ප්‍රශ්න නැහැ ඒක ඇතුලේ. ඒ ප්‍රශ්නාවලියේ මුලින්ම එතන තියෙන කරුණු ටික පැහැදිලිව කියන්න. يعني ප්‍රශ්නාවලියට එන්න කලින් පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ පැහැදිලි කිරීම හරියට අවබෝධ කරගෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. මොකද නැත්නම් ඔබේ නිවැරදි පිළිතුරු නෙමෙයි සටහන්නේ. මේකේ ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් තියෙන්නේ. මම මේ වෙබ් ලින්ක් එක ගෲප් එකට දාන්න. ස්තුතියි. මම එකේ ඡායාරූපයක් ෂෙයා කරන්නම්. මේක සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ පරිශීලනය කරන ඕන කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා බලන්න. මගේ ස්ක්‍රීන් එක පේනවද? පේනවා. හරි බොහොම ස්තුතියි. මෙන්න මේ අනුව තමයි මේ ෂඩාශ්‍රය අනුව හොලන්ගේ සිද්ධාන්තයේදී මේ ෂඩාශ්‍රය ඇසුරෙන් තමයි අපි ওই පරීක්ෂණ සිද්ධ කිරීම කරන්නේ. ප්‍රශ්නාවලිය නිර්මාණය කරලා තියෙන මේ ෂඩාශ්‍රයට ගැලපෙන ආකාරයට. මේකෙදි එක එක පුද්ගලයන් අවම වශයෙන් පෞරුෂකාණ්ඩ මේ 6ම තියෙනවා. 6 විශේෂත්ව වූ තමන්ට ආවේනික වූ තුනක්වත් කියන්නේ ඉහළාගයක ප්‍රස්තාරය සැලකුවොත් එimhe ඉහළාගයක තියෙනවා. එතකොට මේක අවබෝධ කරගත්තාම අපිට පුළුවන්කම තියෙනවා මට කොයි වගේ දෙයක්ද මට පුළුවන් වෙන්නේ. ඇත්තටම මේකේ අන්තර්ජාලය පරිශීලනය කරාම මේ එක එක අයට මම මොන જાතිය කෙනෙක්ද කියන එක යම් මට්ටමකට හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. මම කියන්නේ මේ සියල්ලටම මේකෙන් පුළුවන් කියන එක. නමුත් මම මොන වගේ තත්ත්වයක ඉන්න කෙනෙක්ද කියන එක මම මොන වගේ දේවල් කළ යුතුයිද කියන එක පැහැදිලිව කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේක ගැන අන්තර්ජාලය පරිශීලනය කරන්න. හැබැයි අර ඒකෙදි හම්බ වෙන මනෝමිතික පරීක්ෂණ ඔන්ලයින් තියෙන ඒවා ඉන්ටර්නෙට් එකේ තියෙනවට වඩා සුදුසුයි අපිට සිංහල මාධ්‍යෙන් තියෙන එක කරනවා කියන එක තමයි මගේ පුද්ගලික අදහස. මොකද ඒකෙදි මම කලින් මීට කලින් අවුරුදු 6කට 7කට කලින් මේක ඉන්ටර්නෙට් එකේ දැකලා මම කරලා බැලුවා. හැබැයි යම් මට්ටමකට ඉතා වෙනස් අගයන් ටිකක් තමයි මට ආවේ. ඉතින්
100%ක්ම වෙනස් වුණා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. මොකද හේතුව සමහර විට ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන් තිබිච්ච එකේදී මම තේරුම් ගත්ත විදිහේ ගැටලුවක් නිසා වෙන්නත් පුළුවන්. ඒක නිසා අර අපි කලින් කතා කරපු කල්චර්ස් බැරියර්ස් එහෙම නැත්නම් සංස්කෘතික අපක්ෂපාතීභාවයන් මේකදී අපිට අර බලපානවා මේ ප්‍රශ්න වලට උත්තර දීමේදී. සහ මේකේ උත්තර කියලා ලියන්න නෙමෙයි තියෙන්නේ සටහන් කිරීමක් කරන්න තියෙන්නේ. ඉතින් ඉතාමත් පහසුයි මේ ක්‍රියාවලියට සහභාගී වෙන්න. තව අත්දැකීමක් මම මේක ගැන අදහස් කරොත් මේකෙදී විශේෂයෙන්ම මීට කලින් අපි දැන් පහුගිය මේ අවුරුද්දේ මාර්තු මාසයේදී පැවැත්වුවා පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පාසල් 80කට ආසන්න ප්‍රමාණයක උසස් පෙළ ළමයින් විශේෂ පතේ තෝරා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රිකව සහ ෆ්‍රීලාන්සින් මේ නිලධාරීන් 80කට පමණ ප්‍රමාණයක් සහභාගීත්වයෙන් දවස් 3ක වැඩ සටහනක්. ඒ හැම පාසලකටම ගිහිල්ලා එතකොට මේ පාසල් වල අත්දැකීම උනේත් අර මම කියපු තර්ස්ටන් විද්‍යාලය හා සමාන අත්දැකීම් තිබුණා. බහුතරයක් තැන්වල. සමහර අයට අපිට ඇත්තටම මේ පහසුකම් වලදී දැන් මැනුවලි මේක කරේ. කියන්නේ පේපර් එකක් අරන් ගිහලා ඔන්ලයින් නෙමෙයි අපි කරේ. ඉතින් එතෙන්දී මෙතන ඉන්න ඔය වෘත්තීය මාර්ගෝපදේශයෙන් එක්ක සාකච්ඡා කරන්න දරුවන්ට අවස්ථාවක් ලැබුණා. ඉතින් එතෙන්දී අර සමහර අයගේ තිබුණ පුද්ගලික අදහස් තිබුණා මම මේක කරන්න හැදුවේ අම්මලා තාත්තලාගේ බලපෑමට අන්න ඒ වගේ ලොකු අදහස් ප්‍රමාණයක් අපිට එකතු වුණා. අන්න ඒවා වෙනස් කරන්න අපි මවුන පවුලේ කණ්ඩායම හැටියට ලොකු කැපවීමක් කළ යුතුයි කියලා මම පුද්ගලිකව හිතනවා. මොකද කාරණාව මට මතක විදිහට හලාවත ආනන්ද විද්‍යාලයේ එක දියණියක් අවශ්‍යතාවය තියෙන්නේ කලාංශයෙන් විෂය ධාරාව හදාරන්න. ඇත්තටම ඇයට වඩා උචිත ඌවේ කලාංශය කියන එක තමයි අපි හැමෝගෙම නිගමනය වුණේ. නමුත් ගෙදරින් ඇයට හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන අය ඉන්නවා. ඇයට ගණිතය සහ විද්‍යාවට අනිවාර්යයෙන්ම ඒකක් එයි කියන විශ්වාසයෙන් ඇය ඉන්නවා. හැබැයි දෙමව්පියන්ගේ ලොකුම බලපෑම වෙලා තිබුණා අනිවාර්යයෙන්ම ජීව විද්‍යාව හදාරන්න ඕන කියන එක. ඉතින් ඇය කිව්වා මම ඒක කොහෙත්ම කැමති නෑ. අවසානයේදී මේ ගැන සාකච්ඡා කරද්දී ඇය දිගින් දිගටම අඬන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ ඒ ගැන කතා කරලා දෙමව්පියොත් හරි උගත් අය විදුහල්පතිත් තමක සාකච්ඡා කරලා ඒක යොමු කිරීමක් කරන්න පුළුවන් වුණා කියලා අපි දන්නේ නැහැ. ඊට පස්සේ තෝරා ගැනීම මොකක් වුණාද කියන එක. ඇය ඊට පස්සේ අපිට ස්තුතිවන්ත වුණා ඒකට උදව් කරපු එක සම්බන්ධව. ඒ මම කිව්වේ අපි පහුගිය මාර්තු මාසයේදී අධිකපු අත්දැකීමක්. ඉතින් අන්න ඒ වගේ මීට එහා ගිය පරිණත මම හිතන්නේ අපේ දැන් මේ මවුන කණ්ඩායමෙත් කීප දෙනෙක්ම ඉන්නවා මේකේ වෘත්තීය මාර්ග උපදේශනේ රාජ්‍ය මට්ටමින් යෙදෙන. ඉතින් මේගොල්ලන්ගේත් අදහස් එකතු කරගත්තොත් අපිට මේකට තව වුණ පූර්ණයක් දීලා ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මේක අන්තර්ජාලයේ පරිශීලනය කරලා මේ ෆොටෝස් අපිට බලා ගන්න පුළුවන් සහ මේ පෞරුෂ ලක්ෂණ වලට අදාළව. එතකොට තමන්ගේ මේ කියන දේවල් තියනවද නැද්ද කියන එකත් හොයා ගන්න පුළුවන්. හැබැයි මේ හැමදේම කරන්න කලින් අනිවාර්යයෙන්ම මේ වෘත්තීය අතුරු කියන මනෝමිතික පරීක්ෂණයට සහභාගී වෙලා ඉන්න එක ඉතාමත් වැදගත්. තව මොන හරි අදහස් එකතු කරනවා නම් වඩා හොඳයි කියලා මම හිතනවා. අපේ අසංක මහත්මයා හැම ඉන්නවද? සමා වෙන්න. ඉන්නත සපත හරි ඔබතුමාගේ අදහසකුත් මෙතෙන්ට එකතු කරොත් හොඳයි කියලා හිතනවා. මේ මොකද රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මෙතුමා මේ සම්බන්ධව ඉහළ දැනුමක් තියෙන කෙනෙක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් නියෝජනය කරන්නේ. ඉතින් එතුමාටත් මේ මනෝමිතික පරීක්ෂණය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් සහ රාජ්‍ය මට්ටමින් පුහුණුව ලබනවට අමතරව මේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පාඨමාලාවත් හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමාගේ අදහසකුත් මෙතෙන්ට අපි එකතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද ඇත්තටම කිව්වොත් මට වඩා අත්දැකීම් තියෙන නිලධාරියෙක් කියන එක මම දන්නවා. බොහොම ස්තුතියි බොහොම හැම දිනකටම සුබ උදෑසනක් වේවා. මම අසංක තිලකරත්න අත්පොත් විශේෂ කම්පාරාලි කරන්නේ මානව සම්පත් සෞඛ්‍ය විද්‍යාලය කියලා සංගම් විද්‍යාලය කෙනෙක් විදියට. අත්‍තරම තාම සන්තෝෂයි අපේ ප්‍රසාද් මහත්මයා තාම පැහැදිලිව අපි වගේ කියන අපිත් එක්ක කම කයින් මගේ පිටුරේ තාම පැහැදිලිව මේක ඔබතුමාට ඉදිරිපත් කළාම අත්‍තරම මේ ස්තුතිවන්ත වෙන ප්‍රසාද් මහත්තයාට පළමුවෙන් අපි රාජ්‍ය සේවයේ මේලුණා බොහොම ස්වේච්ඡාකාරයන් ගොඩක නියලන මහත්මයෙක්. ඒ හින්දා රාජ්‍ය සේවයේ මේ දැන් අපි අත්‍තරම මේ දෙපාර්තමේන්තුවේ මිනිස් බලය රැකියා දෙපාර්තමේන්තුවේ මේ දෙපාර්තමේන්තුවේ තියෙන කාර්යභාරය ඉතාම පැහැදිලිව ඉතාම නිරවුල්ව මේ කිරීම සම්බන්ධයෙන් අපේ සියලුම නිලධාරීන් වෙනුවෙන් තුමාට පළමුවෙන් ස්තුතියක් වෙනවා. ඒක අපේ ලොකු කාර්යයක් තුමා කරේ. ඉතින් මේකෙන් ගොඩාක් දෙනා දැනුවත් වෙලා දැනුම ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන් මම කියන්න ඕනේ මේ ඇත්තට මේ කාර්යය ඇත්තට 100%ක් කියන
බොහෝ ප්‍රමාණයක් සාර්ථක වෙච්ච කාරණයක්. ඒ හින්දා හැම කෙනාටම මේ වෘත්තීය මාර්ගෝපදේශ නැත්නම් වෘත්ති අතුරු කියන එක තමන්ගේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන් දැන් උනත්. ඒ කියන්නේ මේක ඇත්තටම වයස් පරතරයකුත් නැති එකක් කියලා මට හිතෙනවා. මොකද මේ අපි දැන් බොහෝ දෙනා නියරිලෙන් ක්ෂේත්‍ර සමහර වෙලාවට අත් බොහෝ නොගැලපෙන ඒවා වෙනවා කියන එක ඔබගේ ප්‍රායෝගික අත්දැකීමෙන් සමහර වෙලාවට තේරෙන්නත් ඇති. ඉතින් මේක විශේෂයෙන් මේකට ගොඩක් අදාළ වන්නේ අර පාසල් යන මට්ටමේ කෙනාට තමන්ගේ විශේෂ ශ්‍රේෂ්ඨය තෝරගන්න. ඉතින් අපේ සද්දහත කිය විදිහට එතුමා සහ මම අපසා මේ කණ්ඩායමේ අපිත් එක්ක ඒ කාර්ය නියලිතයට බොහෝ අත්දැකීම් තියෙනවා කොහොමද ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ කොහොමද මේක කරන්න කියන ගැන. ඒ හින්දා මම වැඩි වෙලාවක් ගන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට සද්දහත සඳහන් කරපු විදිහට මෙතන ඉන්න සෑම කෙනෙකුටම තමන්ගේ දරුවාගේ අනාගතයේ මොන විදිහට සාර්ථක කරගන්න ඕන නැත්නම් තමන් බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් තමන් යන්න ඕනේ මොන පාත් එකටද තමන් රැකියාවක් කරන්න ඕන නම් යන්න ඕනේ මොන පාත් එකටද කියලා අදහසක් ගන්න ඉතාම හොඳ ක්‍රියාවලියක් තමයි මේ ප්‍රසාද් මහත්තයා සඳහන් කරපු වෘත්තීය අතුරු කියන වැඩසටහන. ඉතින් මේක විශාල කාර්යයක් නේ අර අපි මවුන වැඩසටහනේදී ස්ථාම සුළු වෙලාවක් තමයි මේකට කියන්නේ අපිට ලැබෙන්නේ. හින්දා මේක දිගටම අපිට කතා කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මම නැවත වරක් ආරාධනා කරනවා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ සඳහා නිර්ධාරිත පුහුණු කරලා ඉන්නවා. ඒ වගේම මේ ප්‍රසාද් මහත්තයා වගේ වොලන්ටියර් වැඩ කරන ගොඩක් අයත් ඉන්නවා. ඒතුමා සඳහන් කරපු විදිහට වෘත්තීය මාර්ගදර්ශන ඩිප්ලෝමා පාඨමාලාව තියෙනවා පදනම් ආයතනයේ. ඉතින් එතන සම්බන්ධ වෙලා ඕන කෙනෙකුට වයස් භේදයක් නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන් කියන එක සඳහන් කරන්නේ. ප්‍රසාද් මහත්තයා නැවත වරක් ඉස්තිරිය කරනවා. මවුන පවුලේ හැම දෙනාටම මේක අසාගෙන ඉන්න හැමදෙනාටම සුබනාගත ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. සමාවෙන්න අසංක මහත්මයා මට පොන්චි පැහැදිලි කිරීමක් කරන්න මේ අවශ්‍ය ඔබතුමාගේ පැත්තෙන්. ඒක ගැනත් මොකද දැන් අපි හිතමු කවුරු හරි දැන් මෙතන දෙමව්පිය කෙනෙක් ප්‍රාදේශීය ලේකම් හරි දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට යොමු වුණොත් ඊට පස්සේ අපි හිතමු පාසල් අධ්‍යාපනය ඉවර වෙච්ච කෙනෙක් හෝ පාසල් අධ්‍යාපනය උසස් පෙළ තෝරා ගැනීම අංශයට ගියොත් අපි හිතමු දැන් උසස් අධ්‍යාපනයේ පුද්ගලික අංශයෙන් කරන්න වුණොත් ණය මුදල් ලබා ගැනීම සම්බන්ධව අන්න ඒ තොරතුරු පොඩ්ඩකුත් හුමාරු කරොත් වඩා හොඳයි කියලා මම හිතන කියන්නේ. උසස් අධ්‍යාපනය රාජ්‍ය අංශයෙන් කරගන්න බැරුව පුද්ගලික අංශයට යනවා නම් ඒගොල්ලන්ට තියෙන ණය පදනම් වලින් රාජ්‍ය සහාය මොන වගේද කියන එකත් පුංචි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් නම් හොඳයි. හරි. මෙහෙම එකක් තියෙනවා මේ ප්‍රසාද් මහත්තයා අපේ ගොඩක්ම වෙන්නේ අර පාත් එක පෙන්වන එක තමයි. දැන් විශේෂයෙන්ම ගත්තොත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒගොල්ලෝ අපේ පැත්තෙන් කරන්නේ උපදෙස් ලබා දීම තමයි. කියන්නේ අහවල් තැන කියන්නේ මෙන්න මේ ස්ථානයට ගියොත් එයාට මෙන්න මේ උදව්වක් ගන්න පුළුවන් කියන එක සඳහන් කරනවා. විශේෂයෙන්ම ගත්තොත් මේ ව්‍යාපාර කිරීම සම්බන්ධයෙන් කුඩා ව්‍යාපාර අධ්‍යයනාංශයෙන් නැත්නම් කුඩා ව්‍යාපාරාංශයට යොමු කිරීම තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. ඊට අමතරව දැන් ඒගොල්ලන්ට අධ්‍යාපන සම්බන්ධයෙන් ගත්තොත් මෙන්න මේ කියන්නේ මෙන්න මේ පැත්තට නැත්නම් මෙන්න මේ අංශයට යොමු වුණොත් ඕගොල්ලන්ට උදව් ගන්න පුළුවන් කියන එක ගැන කියනවා. අපි අර විශේෂයෙන් අර මොන ආයතනයේද මෙන්න මෙහෙම කියන එක ගැන සඳහන් කරන්නේ. අපිට මෙහෙම දෙයක් තියෙනවා. අර රාජ්‍ය අංශයට සම්බන්ධ බැංකු තියෙනවනේ විශේෂයෙන්ම මම ඒ බ්‍රෑන්ඩ් නේම් කියන්නේ. ඒ බැංකු වලට බැංකු වලින් අඳුන්වා දෙන ස්කීම් වලට අපි කෙලින්ම සම්බන්ධ වෙනවා. ඊට අමතරව අර පෞද්ගලික අංශය ප්‍රොමෝට් කරන වගේ ඒවන ගොඩාක් දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අර ඉතිගල අපිට කරන්න බැරි හින්දා. නමුත් ඒගොල්ලන්ට සාමාන්‍ය පෞද්ගලික වගේ පැහැදිලි කිරීමක් කරනවා. අර අපි ගොඩක්ම පෙන්නන්නේ ප්‍රසාද් මහත්තයා පාත් එක පෙන්නනවා. මෙන්න මෙහෙන් ගියොත් පුළුවන් කියලා. අනිත් එක මේකෙදි අපි කොයි වෙලාවක ප්‍රසාද් මහත්තයාත් සඳහන් කරන්න ඇති අපි අර කොයි වෙලාවකවත් මේක කරන්න කියන අරමුණෙන් අපි කොහොම උපදෙස් දෙන්නේ නැහැ. අපි පෙන්වන්නේ පාත් එක පෙන්වන එක විතරයි. මොකද ඒක අර ඔබතුමාලට තේරෙනවා ඇති අපි අර කෙනෙකුට ඩිරෙක්ට් කරන්නේ නැහැ. අතර මේක ඇඩ්වයිස් කරන්නේ අපි කරන්නේ පාත් එක පෙන්වනවා. කියන්නේ ඔබට මෙන්න මේ පාත් තියෙනවා. ඊළඟට මම ඔයා වුණා නම් මම කරන්නේ මෙන්න මේකයි කියන එක ගැන තමයි අපි ගොඩක් මේකදී කියන්නේ. එහෙනම් එයාට choice එක තියෙනවා තෝරගන්න. අපි ගොඩක්ම මේකෙන් කරන්නේ පාත් එක මෙන්න මේ පැත්තේ තමයි ඔයාගේ possibility එක තියෙනවා. ඔයාගේ හැකියාව තියෙන්නේ, ඔයාගේ skill තියෙන්නේ කියන එක ගැන අපි විස්තර කරන එක තමයි බොහෝ දුරටම සිද්ධ කරන්නේ. හරි බොහොමත්ම ස්තුතියි අසංක මහත්මයා. මොකද ඇත්තට මේ සම්බන්ධව අත්දැකීම් තියෙන ඔබතුමාට තමයි. ඒ නිසා මම ඒක ෂෙයා කරගන්න ඕනේ කියන අදහස හිටියේ. ඒ වගේ තවත් මොන හරි අපිට අදහස් එකතු කිරීමක් තියෙනවා නම් මම දයන්තන් ගෙදර මම හිතන්නේ ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. ඔක වෙදී අපි ස්කෝල කාලෙම කරන එක සෑහෙන වටිනවා. ස්කෝල කාලෙම කරන එක සෑහෙන වටිනවා. මොකද මම හිටපු ආයතන අනුව මම බැලුවහම මට මතකයි ඒ දවස්වල ඔය සම්පූර්ණ ටෙස්ටිං එක අපි ජොබ් එකට ගියහම කරනවා. ජොබ් ඉන්ටර්වියු වලදී දැන්ට ජොබ් ඉන්ටර්වියු වලදී මම හිටපු ආයතනවල ප්‍රධාන පෙළේ ඇපරල් ආයතන ලංකාවේ තියෙච්ච සහ ඒසියාවේම ලොකුම ඇපරල් ආයතනේ. ඒකෙදී අපි කරේ
HR ටෙස්ටිං වලදී ඔය සම්පූර්ණ හොලන්ගේ ටෙස්ටිං එක කරනවා. ඒ ටෙස්ටිං එක කළා තමයි අපි ඇත්තටම මේ පුද්ගලයා අපේ ඩිපාර්ට්මන්ට් එකට ගැලපෙනවද කියන එක බලන්නේ. සහ අර ඉගෙනගත්ත ළමයාව ඇත්තටම අන්තිම තැනදී තමයි අපි ටෙස්ට් කරලා තියෙන්නේ. ඒ ළමයා ඔක්කොම ඉගෙනගෙන ඔක්කොම ටික ආවන් පස්සේ ටෙස්ට් කරනකොට අපිට අහු වෙනවා ඒ ළමයා මේ ජොබ් එකට ගැලපෙන්නේ නැහැ කියන එක. සමහරවිට ඔක්කොම වෘත්තීය දැනුම තියෙන්න පුළුවන්. හැබැයි ටෙස්ටිං එකෙන් ෆේල් වෙනවා. ඒ නිසා මම හිතන ගොඩාක් දුරට හොඳයි ඔක ස්කෝල මට්ටමෙම පවත්වන එක. ඒ තුලින් ළමයෙකුට හරි පාත් එක හොයාගන්න පුළුවන්. ඒකම මම හිතන මගේ ජීවිතේ ඉතාම වැදගත් කාරණාවක් තමයි ඔය ටෙස්ටිං එක අපි ඉස්කෝලේ කාලේ කරා නම් සමහරට අපි මීට ඉස්සෙල්ලා මේ බිස්නස් වල සමහර දේවල් යෙදෙන්න තිබුණා. මොකද අපි ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි සමහරට තමන්ගේ වෘත්තීය ජීවිතයේ ඉහළටම ගියත් අපි හිතමු වෙන්න පුළුවන් CWO කෙනෙක් වෙන්න පුළුවන්. කියන්නේ චීෆ් ඔෆිසර් කෙනෙක් වෙන්න පුළුවන්. කොයි තත්ත්වෙට ගියත් ඔය ටෙස්ටිං හරියට නොකර ගියාම සැටිස්ෆැක්ෂන් කියන එක එන්නේ නැහැ. හැපිනස් එක එන්නේ නැහැ. සහ හැමතිස්සෙම ස්ට්‍රෙස් එකේ තමයි වැඩ කරන්නේ. මොකද මට දැනෙන දෙයක් තමයි අපිත් ඒ ඕගනයිසේෂන් වල උඩටම ගියාට අපිට අර කීයක නැතුව ගියාම ගොඩාක් දුක් විඳින්න වෙනවා. ඒ නිසා මම හිතනවා මේ වගේ දේවල් වලට යොමු වීම ගොඩක් හොඳයි. ඒක පාසල් මට්ටමින් දැන් A level ඉඳලා at least A level වලින් පටන් ගන්නවා නම් මම හිතන්නේ A level වලට යන්න කලින් කියන්නේ O level වලින් පස්සේ පටන් ගන්නවා නම් ළමයෙකුට ඉතාම ඉක්මනින් යන්න පුළුවන් මාවතක් එලි කර ගන්න පුළුවන්. ඒ තුලින් තමන්ගේ ජීවිතය ඉතා ඉක්මනින් සාර්ථක කර ගන්න පුළුවන්. දැනට ජපානය, තායිවාන් හැම කන්ට්‍රි එකකම මේක දැනට යූස් කරනවා. ස්කූල් අධ්‍යාපනයේදීම එතනදී සිලෙක්ට් කර ගන්නවා ඒගොල්ලෝ. ඒ සිලෙක්ට් කළා තමයි ඒගොල්ලෝම 10 වසරේ අපි මේ අවුරුදු 15 වෙනි විතර ඔක සිලෙක්ට් කර ගන්නවා. සිලෙක්ට් කරගෙන මේ පාත් එක ඒගොල්ලෝන් යවනවා. මම හිතන්නේ ගොඩාක් හොඳයි අද වැඩසටහන කරපු එක ස්කූල් වලටත් මේක කරන් යනවා නම් මම හිතනවා ගොඩාක් ඒක හොඳ දෙයක් කියන එක. කොහොමද ස්තුතියි. බොහොම ස්තුතියි දයන් මහත්මයා ඔබතුමා හරි අපූර්ව කතාවක් වුණා. මේක අර මට කියන්න අතපසු වෙච්ච කාරණාවක් විදේශ රටවල දැනට මේක සීඝ්‍ර ලෙස ඇත්තටම ඒක කරන ක්‍රියාවලියක්. මේ මනෝමිතික පරීක්ෂණය කරලා තමන්ගේ පෞරුෂයට ගැලපෙන වෘත්තිය තෝරා ගැනීම සිද්ධ කිරීම දැනටත් වෙනවා. මම හිතන්නේ අර ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කරන්න ගියාමත් එක තැනකදී මම කියන්නේ මේ ටෙස්ට් එක අනිවාර්යෙන් කරන්න ඕන කියලා ඔන්නෙට් වෙබ්සයිට් එකක් කියලා වෙබ් අඩවියක් තියෙනවා රැකියා ලයිස්තු හොයා ගැනීමට ඇමරිකාවේ. අන්න එතෙන්දී මූලිකත්වය දීලා තියෙනවා මේ කරියර් කී එක කරන්න කියන එක. ඉතින් අර විදේශව ඒක දැනට ක්‍රියාත්මක වෙනවා කියන එක සඳහන් කිරීම ගැන ගොඩක්ම ස්තුතියි. තාත් මේ වගේ අදහස් තියෙනවා නම් අපි හුවමාරු කරගමු. ගොඩක් වටිනවා. අනිත් එක මෙහෙම කාරණාවක් කියනකොට මට මේක ලොකු අත්දැකීම් තියෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ පරිණත ශේෂ්ත්‍රයේ ඉන්න ගොඩක් දෙනා ඉන්නවා. ඒක ගැන නිවැරදිවම ඇනලයිස් කරන එක අපිට නිකන් මම හිතනවා අසංග මහත්මයාත් එක්කට එකඟ වෙයි කියලා. අපේ ඒවා පුද්ගලිකව අපේ ගුරුතුමා බලලා අපිට කිව්ව නිකන් අපේ හඳහන බලනවා වගේ. ඒ තරමට ඒක ගැන ටෙස්ට් කරලා එතුමා දන්නවා කියන්නේ ඔබතුමාගේ ලක්ෂණ මෙන්න මේ වගේ මෙහෙමයි කියන කාරණා ඉතා අපූර්ව ලෙස විග්‍රහ කිරීමක් කරා. එතකොට එතන නිකන් අර මම හිතන්නේ ඒක එතුමාට තියෙන ආවේනික ගතියක් නැති අජිත් සර්ට හරිම අපූර්වට පැහැදිලි කිරීම කරා මෙන්න මේ වගේ පෞරුෂ කාණ්ඩ වල ඉන්නේ ඔයාලා තියෙන කරන්න ඕන මෙන්න මේ වගේ දේවල් කියන එක. ඉතින් ඒක ඒ මට්ටමට අපි නොහැකියාව තිබුණා. අපි මේ මට්ටමට යන්න ඕන කියලා මම විශ්වාස කරන්නේ හැමෝම. මොකද ඒක සුවිශේෂ හැකියාවක් කියලා මම පුද්ගලිකව හිතනවා. නමුත් අර ඉන්න රජ නිලධාරීන් බොහෝ දෙනා ඉතාමත් මේක සම්බන්ධව පුහුණුව අරගෙන ඉන්න කණ්ඩායමක්. ඒ නිසා ඒකට යොමු වීමේ නොමිලේ යොමු වීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා ඒකට යොමු වීමක් අපේ දරුවන්ව කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. තවදුරටත් මේ ගැන මොන හරි කරුණු සාකච්ඡා කරනවා නම් වඩා හොඳයි කියලා. මොකද අපිට ලොකු කාලයක් ඉතුරු වෙලා තියෙනවා. අද දවසේ මම මේක පැහැදිලි කිරීමක් පමණයි කරේ. මනෝමිතික පරීක්ෂණයට සහභාගී කර ගැනීමක් සිදු කරන්න ගියේ නැහැ. මොකද අපි ඊයේ දවසේ කරේ අපිට අර අදහස් දක්වන්න බැරි වෙච්ච මහත්මයාට මම අද දවසේ ඇතුළත අනිවාර්යයෙන්ම ඒ අදහස් ටික මම එකතු කිරීමක් සිදු කරන්න. මොකද මම මේ කතා කරපු මහත්මිය සහ ඒගොල්ලන්ට අපි කොයිම වෙලාවකවත් පුද්ගලිකව අඳුරන අය නෙවෙයි. එතකොට ඒක අවස්ථාවකදී එක මහත්මයක් මාත් එක්ක කතා කරා. එතුමිය ඊට කලින් කළුතර විද්‍යාලයේ දීච්ච වැඩසටහනකට සහභාගී වුණා කියලා මගෙන් විස්තර අහන්න ගත්තා. මම හිතන්නේ එතුමිය ඉන්නවත් දන්නේ නැහැ මේ වෙලාවේ. ඊට පස්සේ එතුමිය මට පුද්ගලිකව කිව්වා ඇත්තටම මේක හරි ප්‍රායෝගිකයි. එයාගේ දරුවා වෙනුවෙන් කරන්න ඕන කියන එක. ඒක නිසා මේකේ 아무තු මැජික් පවර් එකක් නෙමෙයි තියෙන්නේ. මේක අධ්‍යයනය කරාම ඔබතුමාලටත් මේක කරන්න පුළුවන් එකක්. මම කියන්නේ නැහැ මේ කියන්නේ අපිට අවම වශයෙන් අන්තර්ජාලය පරිශීලනය කළා මේක කරලා මේක ගැන අධ්‍යයනය කරන්න නිකන් ආස්වාදයේ පිණිස කරන්නත් පුළුවන්කම තියෙනවා. තව කෙනෙක් කෙසේ වෙතත් Tamanට Taman අවබෝධ කරගන්න. ඒ හැකියාවක් තියෙනවා කියලා මේ මනෝමිතික පරීක්ෂණයෙන් පුළුවන්කම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. සුබ දේශනා ප්‍රසාද් මහත්තයා මම සරසිමහ වෙලා ඇත්තටම මගේ තාත්තා තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්නේ මම මේ අහගෙන හිටියා. මම තමයි
තමයි career counseling unit එකේ මේ බාරව වැඩ කරන්නේ. unit එක බාරව ඉන්නේ. ඉතින් ඇත්තටම හරි. ඔබතුමාලා අපි career කීය කරන්නේ නෙවෙයි කරන්නේ. අපි මේ හෝවර්ඩ් ගාඩන්ගේ අර බුද්ධි න්‍යාය පරීක්ෂණය කරන්නේ. හරි. ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක මේ ලංකාවේ තියෙන ලොකු අවශ්‍යතාවයක්. ඔබතුමන්ලා මේ කරන මේ වැඩසටහනින් ඇත්තටම දරුවෝ අතරට මේක ඉතාම ඉක්මනින් යන්න ඕනේ. මොකද අපි දකිනවා අපි ගාවට එනවා දහස් ගණන් දරුවෝ අතරමං වෙලා එන්නේ. ඒ කියන්නේ අම්මලා තාත්තලාගේ කීමට ඒ ලෙවල් කරලා සමහර යාළුවෝ නිසා ඒගොල්ලෝ එක එක විෂයපතයන් තෝරගෙන මේ ළමයි දන්නේ නැහැ Tamanට ඇත්තට මොකද පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අපි මේ වගේ කාර්යයක් අනිවාර්යෙන් ලංකාව තුළ දියත් කළ යුතුයි. ඒක අපිට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා හෝ නොලැබුණා අපි මේක අපේ මට්ටමින් හරි මේ විදිහට කරන එක ඇත්තටම ගොඩක් සතුටුයි. ඔබතුමන්ලට මේ කරන වැඩසටහන සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම අහගෙන හිටියා. මට හරි සතුටුයි මේ වගේ වැඩසටහනක් මේ විදිහට අපේ ලාංකීය දරුවන් වෙනුවෙන් කරන එක ගැන. බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ඔබතුමීගේ අදහස් දැක්වීම සම්බන්ධව. තා පොඩ්ඩක් ප්‍රසාද් මහත්තයා මම කිව්වොත් මේ මොකද අපේ ගොඩක් ස්කූල් වල මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක්දී අපි ගොඩක් ඔය ගැන කතා කරනවා. ඇත්තටම ළමයාට මේ දෙමව්පියෝ එකතු වෙලා හරි පාත් එක සොයාගන්න කියන එක. ඔය ඉකිගායි කියන එක කියන්නේ ඒහා සමානම දෙයක්. ඒ කියන්නේ තමන් ආදරය කරන සහ තමන්ට යම්කිසි ලෙවල් එකක තමන් සමාජයේ දකින ට්‍රෙන්ඩින් දේවල් ඒ දේවල් එක තමන් පාත් එක හොයාගන්න ඕන කියන එක. ඇත්තටම මම දැකපු දෙයක් තමයි ගුරුවරු ගොඩක් දේවල් අන්තිමට මට ෆීඩ්බැක් දුන්නේ සර් එහෙම කියන්න එපා මොකද මේ අපේ ළමයා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරලා විභාගය පාස් කරලා අපි ඉස්සරහට යන්න ඕන කියන එක නේද කියන්නේ. මේ ඒ මතවල තාම සමහර ගුරුවරු ඉන්නවා. හැබැයි ඇත්තටම මම පෞද්ගලිකව ඉන්නේ. ඇත්තටම ඒ ළමයාට යන්න පුළුවන් පාත් එක හරි සහ යන්න පුළුවන් තැනට යවන එක තමයි අපි කරන්න ඕනේ. නැත්නම් එහෙම නැතුව දෙමව්පියන්ට හෝ ගුරුවරුන්ට ඕන තැනට ඒ ළමයා යවන එක නෙවෙයි කියන එක. මේ වගේ දේවල් පාවිච්චි කිරීමෙන් ඒ වගේ ළමයාට අර ස්ට්‍රෙස් එක අඩු කරගෙන යන්න පුළුවන් කියන එක තමයි මගේ යෝජනාව. ඒක හරි දයන් මහත්මයා ඔබතුමා කියපු කතාව ගොඩක් වෙලාවට දැන් අපි මේ කියන ටෙස්ට් එක කරපු සමහර පාසල්වල සමහර දෙමව්පියෝ ඒ කියන්නේ දෝෂාරෝපණය කරන අවස්ථාවක් තියෙනවා. ඇත්තටම මේ අපි කරන එක වෙනස් කරන්න යන්න එපා කියන වගේ එහෙම හැඟීමකින් ඉන්න දෙමව්පිය කොට්ටාසෙකුත් ඉන්නවා. ඇත්ත කතාව. ස්තුතිවන්ත වෙනවා ප්‍රසාද් ප්‍රියංග මහත්මයා. තාම වැදගත් කරුණක් ගෙනාවේ. මම හිතනවා අපිට ඉස්සරහට මේ ක්‍රමවේදත් අපේ පාසල් සමග අපිට තියෙන සම්බන්ධතාවය උඩ ගෙනියන්න පුළුවන් වෙයි කියලා. අර හැකි දේ සහ රුචි දේ භාවිතා කරමින් අපිට අපේ දරුවන්ගේ අනාගතයට හරි පැත්තට යොමු කරන්න පුළුවන් නම් මම හිතන්නේ ගොඩක් ගැටලු අඩු කරගන්න පුළුවන්. අපිටත් බලමු පුළුවන් දෙයක් අපි ඉදිරියේදී සමාජ වෙනුවෙන් කරමු. ස්තුති සියලු දෙනාට සුබ දවසක්. සංජය මහත්මයාට බොහොමත් ස්තුතියි අදහස් දැක්වීම සම්බන්ධව. ඒ වගේම අර ඊයේ දවසේදී මනෝමිතික පරීක්ෂණයට සහභාගී වෙලා විස්තර සාකච්ඡා කරන්න බැරි වෙච්ච මේ මහත්තුරු සහ මහත්මින් කවුරු හරි ඉන්නවා නම් අද උදේවරුේ මට කතා කරන්න මම ඒක විග්‍රහ කරලා දෙන්නම්. මම කීප දෙනෙකුට ඊයේ රාත්‍රියේ ඇමතුවා. නමුත් සම්බන්ධ කරගන්න අවස්ථාවක් ලැබුණ නැති නිසා මම හිතන්නේ ඒක කරගන්න බැරුණේ. ඒ නිසා කතා කරන්න. ඒ වගේම කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට ඒක ස්වේච්ඡාවෙන් ඒක කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ගැන අධ්‍යයනයක් කරන්න. ඒ වගේම මේ අවස්ථාව සලසලා දුන්න දිලුක් මහත්මයාටත් මෙම මවුනා පවුලේ සියලුම දෙනාටමත් බෙහෙවත්ම ස්තුතියි. සමාජ සත්කාරයක් විදිහට විශේෂයෙන්ම මම මාසයක් වගේ තමයි මේ කණ්ඩායමට එකතු වෙලා මම ලැබපු අත්දැකීම ජීවිතේට අර අපේ මහත්මයෙක් කලින් එක දවසක ප්‍රකාශ කරා. පැයක් දෙකක් වැඩිපුර එකතු වුණා. අන්න ඒ නිසා ඒ ගැන හදපිරි ස්තුතිය මේ මවුනා කණ්ඩායමේ මවුනා පවුලේ හැම දෙනාටම ස්තුති වෙනවා මේ සංවිධායක මණ්ඩලයට. ඉදිරියටත් අපි මේ වගේ වැඩ කටයුතු වලදී ස්වේච්ඡාවෙන් හම්බ වෙන බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා කරුණු අදහස් දක්වපු හැම දෙනාටමත් මේකට කන් දීගෙන හිටපු හැම දෙනාටමත් තෙරුවන් සරණයි. බොහොමත්ම ස්තුතියි.